අයබෝවන් ජයග්‍රාහී සුබ දිනයක් සුව දිනයක් නිරෝගීමත් දිනයක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අද 2021 මැයි මාසයේ 5 වෙනිදා බ්‍රහස්පතින්දා මැයි මාසයේ 6 වෙනිදා බ්‍රහස්පතින්දා දිනය. අද දිනේ අපි සූදානම් අයබෝවන් සුබ දවසක් එක්ක දවසේ පත්තර වෙත අවධානය යොමු කරන්න. හැබැයි ඊට පෙර ආතුව අපි ඔබෙන් බොහොම කාරුණික ගෞරවනීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි දිනෙන් දින වැඩි වෙන කොරෝනා රෝගීන් ප්‍රමාණය අද වාර්තාගත ලෙස වැඩි වුණා. අද වාර්තාගත ලෙස වැඩි වුණා කියන පණිවිඩය ඔබේ ජංගම දුරකථනයටත් එනවා ඇති. දෛනිකව ලංකාව තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන දින කිහිපයක් තමයි අපි පසු කළේ. හැබැයි මේ තත්වයට තිත තියන්න මේක නවතා තබන්න පුළුවන්කම තියෙන්නේ සෞඛ්‍ය අංශවලට ආරක්ෂක අංශවලට දේශපාලන අධිකාරියට පමණක් නෙවෙයි අපිටත් ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්කම තියෙනවා. මේ දිනෙන් දින වැඩි වෙන දෛනිකව වැඩි වෙන කොරෝනා රෝගීන් ප්‍රමාණය අවම මට්ටමකට ගෙනල්ලා එතනින් එහාට අපේ රටේ කොරෝනා ව්‍යාප්තිය සර්ව සම්පූර්ණයෙන්ම නවතා තබන්නට පුළුවන්කම තිබෙනවා ඔබට මට. ඒ නිසා අපි අපේ සෞඛ්‍ය පුරුදු සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන නීති උපදෙස් ඒ විදිහට නිසියාකාරයෙන් පිළිපදිමු. ඒ නිසා අපි මේ මොහොතේ ඉදිරියට යන්න නම් රටක් විදිහට හැමෝගෙම එකමුතුව වැදගත් වෙනවා සහ හැමෝම නීති පිළිපැදීම වැදගත් වෙනවා කියන කාරණය මතක් කරමින් අපි සූදානම් අවබිම පුවත්පතෙන් දවසේ කටයුතු ආරම්භ කරන්න. අයබෝවන් සුබ දවසක් තුළ සෞඛ්‍ය නීති රීතිවලට පටහැනිව මගින් ගෙන යන බස් කුලීරිය ත්‍රීරෝධ රථ අත්අඩංගුවට සියලු පොලිසිවලට පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක් අධිකරණයෙන් මෙහා ගැලවිල්ලක් නැහැ කියලා තමයි මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. දැන් ඔබ කුලී රථයක් පදවන කෙනෙක් නම් ඒ නියමිත මගී ප්‍රමාණයක් ඔබට තියෙනවා මේ අරගෙන යන්න ඔවුන් ගමන් බිමන් සඳහා. ඒ වගේම ඔබ බස් රථයක් පදවන කෙනෙක් නම් බස් රථයක කොන්දොස්තර මහත්තයෙක් නම් අමතක කරන්න එපා. ඔබට නිවැරදි ප්‍රමාණයක් දීලා තියෙනවා මගීන් ප්‍රමාණයක්. මේ ප්‍රමාණය තමයි රැගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඔබ ත්‍රිරෝධ රථයක් එළවන කෙනෙක් නම් මතක තියාගන්න මේ නීති කඩ කළොත් ඔබේ ගමනාන්තයේ බවට පත් වෙන්නේ අධිකරණය කියන එක මතක තියාගෙන නීති කඩන්න කලින් පොඩ්ඩක් හිතන්න වෙනවා. ඔබට අපි යනවා දිනමින ප්‍රධාන ශීර්ෂයෙන් සබලන. අද ප්‍රධාන ශීර්ෂ රසක් නිර්මාණය වෙලා තියෙන්නේ කොරෝනා කියන කාරණාවත් එක්ක. හැබැයි එකිනෙකට වෙනස් කාරණා තමයි පුවත්පත්වල වාර්තා කරන්නේ. දිනමින ප්‍රධාන ශීර්ෂය ආසාදිතයෙන් වැඩි වුණොත් පළාත් අතර සංචරණ සීමා පනවනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වලයා කරන ප්‍රකාශය දිනමින ප්‍රධාන ශීර්ෂයට ගෙන තිබෙනවා. කොරෝනා ආසාදිත රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ නම් පළාත් අතර සංචරණ සීමා පැනවීමට වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් බොහෝ ග්‍රාම නිලධාරී වසම් සහ පොලිස් බල ප්‍රදේශ හුදකලා කර තිබෙනවා කියලා තමයි දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒ නිසා ආසාදිතයෙන් වැඩිවීම වළක්වා ගැනීම අපේ යුතුයකමක් සහ අපේ වගකීමක් වෙනවා. සංචරණ සීමා පනවනකන් ඉන්න අවශ්‍ය නෑ. ඔබට අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැරව යන්නේ නැත්නම් ඒක මේ මොහොතේ අපි හැමෝම වටිනා දෙයක් විදිහට අගය කළ යුතු දෙයක් විදිහට සැලකිය යුතුයි. වෙන්න තවත් කනගාටුදායක කාරණාවක් කොරෝනා ආසාදිත ගැබිනි මවක් මරුට ඊයේ තවත් ආසාදිතයෝ 1939ක් මරණ 11ක්. හැබැයි ඊයේ රාත්‍රී වන විට මේ තත්ත්වය වෙනස් වුණා. මරණ 14ක් කියලා ඊයේ රාත්‍රී වාර්තා වුණා. අවශ්‍ය වුණොත් සංචාරණ සීමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන දැඩි සත්කාර ඒකකවල බරපතල සංකූලතා දක්වන රෝගීන් 57ක් මේ වන විටත් ප්‍රතිකාර ලබනවා. තවත් ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා කර තිබෙන බවත් දිවයිනත් තොරතුරු වාර්තා කරනවා. අපි ලංකාදීපයට අවධානය යොමු කරනවා. කොවිඩ් රෝගීන් 11ක් මරුට කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. හැබැයි මේකේ ඊයේ රාත්‍රී වන විට පැමිණි යාවත්කාලීන වීම ඊයේ දවසට පමණක් කොවිඩ් රෝගීන් 14ක් මිය ගියා කියලා. දැන් අපිට මේ මරණ 11 හෝ මරණ 14 කියන අගය පිළිබඳව කතා කරද්දී අපි කොවිඩ් පළවෙනි රැල්ල දිහාවට යන්න ඕනේ. කොවිඩ් පළවෙනි රැල්ලේදී අපි කොවිඩ් පළවෙනි රැල්ල නිමා කරද්දී කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 11 12 මෙවැනි අගයක තමයි අපි තියාගත්තේ පළවෙනි රැල්ල අවසන්වේදී. හැබැයි අද වෙද්දී දෛනිකව කොරෝනා මරණ 11 12 13 14 කියන අගයන් වලට ඇවිල්ලා තියෙනවා. මේ තමයි කොවිඩ් වල තියෙන බරපතලකම සහ අපි රටක් විදිහට මේ වන විට මුහුණ පා තිබෙන දරුණු තත්ත්වය. ඒ නිසා මේ පිළිබඳව හොඳ අවබෝධයක් අපි ලබා ගත යුතුයි. ඒ අතර දඹුල්ල ආර්ථිකය ඇරලා පැයක් යන්න පෙර නීති කඩ පහක් වහයි. ඉතින් දැන් කොහොමද
ආර්ථික මධ්‍යස්ථානයේ වහලා දැම්මා. හැබැයි නීති රකිමින් මේ දේවල් කරන්න කියලා ආයෙ විවෘත කරලා දුන්නා. හැබැයි ඒ පැය කිහිපයක කාල සීමාව තුළ පැය යන්නත් කලින් නීති කඩ කරපු කඩවල් 5කට ආයෙ නීති අනිත් පැත්තට ක්‍රියාත්මක කරන්න අදාළ ආරක්ෂක අංශවලට සෞඛ්‍ය අංශවලට සිදු වෙලා තියෙනවා. ඒ අතර විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කරන ප්‍රකාශනයේ දඹුල්ල ආර්ථික මර්මස්ථානයක් ජනතාව රැස්වන තැන් විවෘත කිරීම අවදානම් කියලා තමයි එතුමන් සඳහන් කරන්නේ. ජනතාව බහුලව ගැවසෙන ආර්ථික මධ්‍යස්ථාන වැනි ස්ථාන මේ අවස්ථාවේදී විවෘත වුවහොත් රට පුරා ශීඝ්‍රයෙන් කොවිඩ් පැතිරීමේ අවධානමක් ඇතැයි වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. අතර ලංකාදීපයේටම අපි අවධානය යොමු කරනවා මේ වන විට දිස්ත්‍රික් 4ක තව ග්‍රාම නිලධාරී වසම් 12ක් උදකරා කරයි සීල් තැබූ මුළු ගණන 100ක් කියලා ලංකාදීපය තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතර කැස්බෑවේ අගුළු දැමූ ග්‍රාම වසම් වැඩි හරියකට පොලිස් පාලනයක් නැහැ. මේ තැන්වලට සංචරණ සීමා පනවා තිබුණත් මේ ග්‍රාම නිලධාරී වසම් වලට පොලිසිය අධීක්ෂණයක් නියාමනයක් සිදු වෙන්නේ නැහැ. සෞඛ්‍යයට දේශපාලන බලපෑම් ගැන චෝදනා එල්ල වෙනවා කියලත් ලංකාදීපය ඒ පුවතේම තොරතුරු වාර්තා කරනවා. පිළියන්දලින් කැස්බෑවෙන් මේ දේශපාලනික අතපෙවීම් තිබුණු බව සහ සංචරණ සීමා පැනවීම ආදී කාරණත් එක්ක යලි ඒ ප්‍රදේශ සංචරණ සීමා පැනවීම සීමා ලිහිල් කරලා ඒ ආදී කාරණත් කළා කියලා මාධ්‍ය තොරතුරු වාර්තා කරා දේශපාලන අධිකාරියේ යම් යම් දේශපාලඥයින් විසින්. අපි රාජ්‍ය සේවකයන්ගේ ඉහළ පුටු ගණනාවකට කොවිඩ් කියලත් වාර්තා කරනවා. අතර සම්මන්ත්‍රණ සාද උත්සව සංදර්ශන තිබ්බොත් අත්අඩංගුවට ගන්නා බවත් ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. රාජ්‍ය සේවයේ ඉහළ පුටු ගණනාවකට කොරෝනා කොවිඩ් කොඩි විනය පැමිණි තිබෙනවා. මේ රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයේ නිරතලා ඉන්න ඉහළ පුටු ගණනාවකට මේ තත්ත්වය තිබෙනවා. අපි මොරටු සරසවි පොකුර 17ට නගී කියලත් ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. මොරටුව සරසවියෙන් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා. දැන් මේ පොකුර 17ක් දක්වා ඉහළට පැමිණ තිබෙනවා. අපි අරුණට අවධානය යොමු කරනවා. අභියෝගය අත ළඟටම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සංචාරණය සීමා කරන්න අවශ්‍ය නීති රීති ගේන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට කියනවා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වෙනවා මේ අභියෝගයේ අත ළඟට ඇවිල්ලා තියෙන නිසා සංචාරණ සීමා පනවන්න දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින් කොවිඩ් ව්‍යාප්තිය බැරෑරුම් ලෙස සලකන ලෙසද දැඩි සංචාරණ සීමා කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී කියලා අරුණ තොරතුරු වාර්තා කරන්නේ. අපි අරුණ පත්තරේම තොරතුරු වාර්තා කරනවා මේ රෝගය වැළඳුණු අයගෙන් ලක්ෂයකට සුවයි අවුරුදු රැල්ලෙත් වැඩිම මරණ 50 පැනපු අයගෙන් කියලත් අරුණ පුවත්පතම තොරතුරු වාර්තා කරනවා. අප්‍රේල් මාස 11 වෙනිදා සිට ඊයේ දක්වා ගත වූ දින 24කට සිදු වූ කොවිඩ් මරණ 122කින් මරණ 103ක්ම අවුරුදු 50ට වැඩි පුද්ගලයන් බව වාර්තා වී තිබේ. දැන් අවුරුදු 50ට වැඩිද අවුරුදු 50ට අඩුද කියන කාරණාව නෙවෙයි මෙතන වැදගත්භාවය තිබෙන්නේ. කොහොම වෙතත් මේ මරණයට පත් වෙන්නේ අපේ රටට වැදගත් අපේ රටට තවත් කාල සීමාවක් වැඩක් කරන්නට පුළුවන්කම තිබුණු අය බව අපි අමතක නොකළ යුතුයි. ඒ නිසා ඔබේ මරණය ඔබේ අතින්ම ලියා ගන්න තැනට පත් වෙන්නේ නැතුව අපි සංචාරණ සීමා පනවනකම් ඉන්න අපට අවශ්‍ය නැහැ. සංචාරණය සීමා කරන්න අපි සෞඛ්‍ය නීති රීති රෙගුලාසි වලට අනුගත වෙමින් කටයුතු කරනවා නම් අපි අරුණ පුවත්පතටම අවධානය යොමු කරනවා. දැන් work from home කියන සංකල්පය ගෙදර ඉඳලා වැඩ කරන සංකල්පය රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන රසකට ලැබිලා තියෙනවා. මේක සමහර අයට නම් ඉතින් ඉබ්බා දියේ දාදි ඇන්නෑවේ කිව්වලු. අන්න ඒ වගේ එකක් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ගෙදර ඉඳන් වැඩ කිරීමෙන් රටට අවාසි. මහ බැංකුව කියන්නේ රාජ්‍යංශයේ බොහෝ රාජකාරී නිවසේ සිට රැකියාවේ නිරත වීමේ ක්‍රමය work from home සුදුසු නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පරිගණක සාක්ෂරතාව 30.8ක් හා ඩිජිටල් සාක්ෂරතාව 46.46ක් වශයෙන් අඩු මට්ටම් වල පැවතීම මීට ප්‍රධාන සාධකයක් වෙනවා කියලා තමයි අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. මොකද ලෝකයේ අනෙක් රටවල් වල work from home කියන සංකල්පය ආවේ කොවිඩ් එන්නත් කලින් සමහර රටවල් වල මේක ක්‍රියාත්මක වුණා. හැබැයි ඒ රටවල තිබෙන තාක්ෂණික පහසුකම් සහ පරිගණක සාක්ෂරතාව දැනුම ඩිජිටල් තාක්ෂණික දැනුම ආදී කාරණාත් එක්ක ඒවා කරන්න පහසුයි. ගෙදර හිටියා කියලා වැඩ කරන්නේ නැතුව ඉන්න වෙන්නේ නැහැ. work from home කිව්වම ගෙදර තියෙන වැඩ ටික කරන් ඉන්න අවස්ථා තමයි ලංකාවේ බහුතරයක් තියෙන්නේ. ඒ නිසා තමයි මේ යන ක්‍රමේ හරියන්නේ නැහැ කියලා මහ බැංකුව අවධානය කරන්නේ.
දිවයිනට අපි අවධානය යොමු කරනවා. අපේ සමහර කාල සීමාවල විවිධ කාරණා මතුවෙනවා, උඩට එනවා, ආයෙ යනවා, යට යනවා. එහෙම ආපු උඩට ආපු එකක් තමයි ධම්මික පැණිය. ධම්මික පැණිය ඉතින් සමහර පෞද්ගලික මාධ්‍ය නාලිකා බොහොම වැඩි අවධානයක් යොමු කරන කාරණාත් එක්ක තමයි ඉදිරිපත් කළේ. ඒ නිසාම දේශපාලන අධිකාරියත් ඒකට අවධානය යොමු කරා විතරක් නෙමෙයි, පෝලිං ගැහිලා ගියේ ධම්මික පැණිය ගන්න. ඔන්න ධම්මික පැණිය ෆේල් කියලා රසායනගාර වාර්තා ඉදිරිපත් කරන නිසා අපි මාධ්‍යයෙන් සමහර දේවල් ඉදිරිපත් කරන්න කලින්, ලංකාවට ලෝකයට දෙන්න කලින්, ඒ දේවල් ගැන විශ්වාසයක් ජනතාව තුළ ඇති කරන්න කලින් නිවැරදි පරීක්ෂණ නිරීක්ෂණ කරලා ඉවරලා තමයි අපි නිගමන වලට ලැබෙන්න ඕනේ. නිසා මේක මාධ්‍යයේ කාටත් හොඳ පාඩමක් බවට පත් වෙයි. කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් නිපද වූ පැණිය සම්බන්ධව සිදු කළ සායනික පරීක්ෂණයෙන් ඒ කොරෝනා රෝගීන්ට ලබා දීම ප්‍රතිඵල රහිත බවට කමිටු වාර්තාව මගින් තහවුරු වී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය මැති චන්න ජයසුමන මහතා දිවයිනට ඊයේ පැවසීය කියලා දිවයින තොරතුරු වාර්තා කරන්නේ. ධම්මික පැණිය ෆේල්. අනුරාධපුරෙත් ගිහිල්ලා ජයශ්‍රීමා බෝධීන් වහන්සේ අභියසරත් ගිහිල්ලා එතන ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේට දාපු දේවල් අපි දැක්ක මේ ධම්මික මහත්තයා. ඒ නිසා ධම්මික පැණිය ඔන්න ෆේල්. තවදුරටත් ධම්මික පැණිය ගැන ලොකු විශ්වාසයක් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ විද්‍යාත්මක කාරණාත් එක්ක ඉදිරියට යන ලෝකයක් තුල අපි මව්බිමට අවධානය යොමු කරනවා. දැන් මේ එන්නත් විදීම සම්බන්ධයෙන් තොරතුරු කාරණා වාර්තා වෙද්දී ආණ්ඩුවේ එන්නත් කතා ගැන මට විශ්වාසයක් නැහැ කියලා ලක්ෂ්මන් කිරියල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සඳහන් කරනවා. සමගි ජනබලවේගය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියන්නේ ආණ්ඩුවේ එන්නත් කතා ගැන මට නම් විශ්වාසයක් නැහැ කියලා. ඒ අතර මව්බිම පුවතක් වාර්තා කරනවා. දැන් PHI සංගමය කොවිඩ් සම්බන්ධයෙන් රතු එලියක් වාර්තා කරනවා. රතු එලියක් නිකුත් කරනවා. රෝගීන් වාර්තාවීම 70%කින් ඉහළට, අපේ රාජකාරිවලට ඇඟිලි ගැසීම් එපා කියන ඉල්ලීම ඔවුනුත් කරනවා. PHI සංගමය මේ වැඩේ අපිට පාඩුවේ කරගෙන යන්න දෙන්න, මේකට ඇඟිලි ගහන්න එන්න එපා, තියෙන තත්ත්වය තරම් සුබදායි නෑ. මේක දැන් රතු එලියක් ඔවුන් නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද පුවත්පතට අපි අවධානය යොමු කරන්නේ. අද ප්‍රධාන ශීර්ෂය වෙන්නේ මේ විදිහට: ඉන්දීය එන්නත දුන් ලක්ෂ 6කට දෙවැනි මාත්‍රාව දීම ගැටලුවක්. ඉන්දීය එන්නත ගැනීමට රටවල් කිහිපයක් සමග සාකච්ඡා. චීන එන්නත දුන් චීන ජාතිකයින් 2500ට කිසිදු අතුරු ආබාධයක් නැහැ. අපි චීනයෙන් ආනයනය කරන ලද එන්නත් වලින් මුලින්ම එන්නත් ටික ලබා දුන්නේ ලංකාවේ ඉන්න චීන ජාතිකයින්ට. මොකද වෙන්නේ කියලා බලන්න. හැබැයි දුන්න 2500ටම තාම කිසිදු ගැටලුවක් නැහැ කියලා තමයි අද පුවත්පත් තොරතුරු වාර්තා කරන්නේ. මේ දෙවෙනි මාත්‍රාව දීම ගැටලුවක් වෙන්නේ මොකද ඉන්දිය එන්නත ගෙන්නපු එකේ COVID-19 ඇස්ට්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලබා දුන් 9,25,000ක පුද්ගලයන්ගෙන් ලක්ෂ 6කට දෙවෙනි මාත්‍රාව ලබා දීමේ ගැටලුවක් තිබෙන බවත්, ඒ ලබා ගැනීම සඳහා ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඖෂධ නිෂ්පාදනයේ සැපයීම හා නියාමනය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. ඒ අනුව දෙවෙනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රසෙනිකා එන්නත ලක්ෂ 6ක් ලබා දීමට රජයක් ලෙස ගත හැකි සියලු උත්සාහයන් ගනිමින් තිබෙන බවත්, COVID-19 අභියෝගයේ හමුවේ රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව දෙවැනි දිනටත් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයට පිළිතුරු ලබා දෙමින් තමයි ඔහු මේ බව සඳහන් කළා තියෙන. අපි වෙලාව දැනගෙන විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා තවත් කොවිඩ් ගැන තොරතුරු දැන කියා ගමු. බාබකියු රසට මන්චි කොමේ බාබකියු. කර්ණාන්ත ශාලා හිමියනි, ඔබට අවශ්‍ය සියලු වර්ගයේ හීටර්ස් සහ තර්මෝ කපල්ස් මිලදී ගැනීමට මෙගා හීටර්ස් නවතම ශාඛාව වෙත පැමිණෙන්න. අංක 78 මැලිබන් වීදිය කොළඹ 11. රැඳී සිටින්න අප සමගම. සෙව් සුවඳින් යුත් අමෘතා 4-in-1 සිත් සුවඳින් පිරේවා. People's Pay මොබයිල් පේමන්ට් ඇප් එක තියෙන මේ කාලේ කෑෂ් වලින් ගෙවන්නේ ඇයි? මහජන බැංකුවේ People's Pay මොබයිල් පේමන්ට් ඇප් එකෙන් ලංකා QR කෝඩ් එක ස්කෑන් කර ගෙවීම් කරන්න. සුදු යකඩෙන් අපේම රටේ නිෂ්පාදිත කුරුබුහුටි ස්ටීමරය මෙගා හීටර්ස් වෙතින්ම පමණයි. විනිල් මහත්තයා අපට දීපු ජාත්‍යන්තර මිල නිසා අපි ගොඩ ගියා මල්ලි. විනිල් මැණික් කාවත්ත. නිව්සෙනාරා චැනලින් සෙන්ටර් දැන් අලුත් තැනක. විශේෂඥ වෛද්‍ය සේවා ඇතුළු සියලු වෛද්‍ය සේවා සඳහා නිව්සෙනාරා චැනලින් සෙන්ටර් විද්‍යාල පාර කාවත්ත. දේශය හැටගස්වන ජය ගමනට ඔබත් එක්වන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සිස් මූලික කොටස් නිකුතුව 13:53ට මිස් කෝල් එකක් දෙන්න.
ජලියෝ බායිබෝන් සුබ දවසක් එක දවසේ පත්තරත් එක්ක එකතු වෙන්නේ අපි අද පුවත්පතට අවධානය යොමු කරන අලුත් අවුරුදු පොකුර විදිහට මේ අලුත් පොකුර නම් කරා. ඒකේ මේ වන විට 20875ක් වාර්තා වෙනවා අලුත් අවුරුදු පොකුරේ රෝගීන් සංඛ්‍යාව මේ වන විට ඊයේ දිනේදී තවත් රෝගීන් 1897ක් කියලා තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. අතර මුඛ ආවරණ පළඳින්නේ නැතුව එක නිසිලෙස නොපළඳින අයට එරෙහිවත් නීති නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන සූදානම් කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒ කියන්නේ සමහර අය නහයට පල්ලෙහෙන් දාන් ඉන්නවා, නහය වෙහෙන් නැති වෙන්න. සමහර අයගේ නළලේ තියෙන්නේ, සමහර අයගේ බෙල්ලේ තියෙන්නේ. මේ නිසා හරි විදිහට මේක පළඳින්න කියන ඉල්ලීම කරන හැම නොවුනොත් නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. ඒ අතර අපි යනවා COVID-19 වෛරසයේ බලපෑම් පිළිබඳව විමසා බලන්න. ලංකාවේ තත්ත්වය මේ ඊයේ රාත්‍රී 8 වන විට යාවත් කාලීන වීම තමයි වාර්තා කරන්නේ පුවත්පත්. COVID-19 වෛරසයේ බලපෑම 1,17,487ක් ආසාදිතයෙන් වාර්තා වෙනවා. මරණ 720යි. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1,75ක් විදිහට තමයි වාර්තා කරන්නේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව. අපි ලෝකයේ තත්ත්වයට අවධානය යොමු කරනවා. 15,50,73,626ක් ආසාදිතේ වාර්තා වෙද්දී 32,43,615ක් වාර්තා වෙනවා මරණ ලෝකෙම්ම. 13,25,165,175ක් අපට වාර්තා වෙනවා මේ වෙද්දී තියෙන්නේ ලෝකේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව විදිහට වාර්තා කරන්නේ අද පුවත්පත ඊ රාත්‍රී 8 වන විට තත්ත්වය තමයි අපි ඔබට මේ ඉදිරිපත් කළේ. අපි දිවයිනට අවධානය යොමු කරනවා පිළියන්දල දේශපාලන බලපෑම් මේ කොවිඩ් නිසා සංචරණ සීමා පැනවුවා. ඊට පස්සේ එහි සිටින දේශපාලන අධිකාරියේ ප්‍රබලයෙක් ගිහිල්ලා මේ තත්ත්වය වෙනස් කරා. සංචරණ සීමා ලිහිල් කරා. ඇඳිරි නීති තත්ත්වයන් එහෙම නැත්නම් මේ සංචරණ සීමා පනවා තිබ්බ තත්ත්වයන් වෙනස් කරා. ඒකත් එක්ක ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරු කියන්න පටන් ගත්තා මේක අපේ අධීක්ෂණයක් අපේ නියාමනයක් නැතුව මේ දේවල් වුණේ කියලා. ඒ නිසා පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හුදකලා කිරීමෙන් පසු තමන්ගේ අනුදැනුමකින් තොරව එක්වර මෙම තත්ත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත විශේෂඥ කණ්ඩායමක් ඊයේ පිළියන්දල ප්‍රදේශයට ගොස් තිබේ කියලා දිවයින තොරතුරු වාර්තා කරනවා. ඒ අතර දිනමින වාර්තා කරනවා එකම පවුලේ තිදෙනෙක් මියගිය බව කොරෝනා තත්ත්වයේ හේතුවෙන්. එකම පවුලේ තිදෙනෙක් කොරෝනාවට බිලි. මේ නෝනයි මහත්තයයි ඒ වගේම ඥාති කෙනෙක් ඒ නිවසේ හිටිය ඒ අය කොරෝනාවට බිලි වී තිබෙනවා. මේ අඹසැවියුලගේ දරුවන් නුත් මේ වෙද්දී කොවිඩ් තත්ත්වයට පත් වී තිබෙනවා කියලා තමයි දිනමින වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ. එකම පවුලේ අය මිය යන්නේ. ඒ අතර දිනමිනම වාර්තා කරනවා මේ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන කාරණාවක් රට නොවසා මාස 2ක් තුල ව්‍යාප්තිය පාලනය කළ හැකි කියලා කියනවා. කළ හැකි. හැබැයි ඒකටත් ජනතාව විදිහට අපේ සහයෝගය ලබා දිය යුතුයි කියන එකත් අපි අමතක නොකළ යුතුයි. නැත්නම් අයියෝ එයාලා කරන්නේ නැහනේ බලන්නකෝ අප්පා කිය ඉන්න එක එච්චර සාර්ථක භාවයක් පත් වෙන්නේ නැතුව එයාලා කරනකම් බලන් හිටියොත් එහෙමනම් කරන්න බෑ. අපිත් යම් දෙයක් කළ යුතුයි. අපි අද පුවත්පතට අවධානය යොමු කරනවා මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් තමයි අද පුවත්පත තොරතුරු අනාවරණය කරන්නේ. අපි බලමු මේ පිළිබඳව මොනවද වාර්තා කරන්න කියලා. අද පුවත්පත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්නා කිසිදු මන්ත්‍රීවරයෙක් මැති සභයට කැඳවන්න එපා. මේ ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ තමයි රිෂාඩ් බදුද්දීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නේ. මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කතානායකවරයාගෙන් මේ ඉල්ලීම කරද්දී ඒ අතර අද පුවත්පතට කියනවා රිෂාඩ්ට පාර්ලිමේන්තු වෙන්න කිසිදු නීතිමය බාධාවක් නැහැ. නීතිපති CID අධ්‍යක්ෂයට දැනුම් දෙයි කියලා. ඒ කියන්නේ රහස් පොලිසිය අධ්‍යක්ෂවරයාට දැනුම් දෙනවා. මේ CID මේ රිෂාඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තුවට එන්න කිසිම නීතිමය බාධාවක් නැහැ කියලා. හැබැයි සරත් වීරසේකර ඇමතිතුමරයා කියන්නේ කතානායකවරයන් ඉල්ලීමක් කරන්නේ මේ ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගත්ත කෙනෙක් ආයේ පාර්ලිමේන්තු ගේන්න උත්සාහ කරන්න එපා කියලා. අරුණ පුවත්පත වාර්තා කරනවා ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා කරන ප්‍රකාශය මේක නිකන් විදුලි කොටනකොට එළියට දාන යකඩ කෑල්ලක් වගේ තමයි රිෂාඩ් බදුද්දීන් කියන්නේ. ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා එහෙම කියද්දී පාර්ලිමේන්තු ගේන්න කිසිම බාධාවක් නැහැ. නීතිපති CIDට දැන්වූ බව අරුණ පුවත්පතත් වාර්තා කරනවා. එතකොට එහෙනම් පාර්ලිමේන්තු ආවේ නැත්තේ ඇයි? ආරක්ෂක නිලධාරියෙක්ට කොවිඩ් පොසිටිව්. ඒ නිසා රිෂාඩ් ගෙනාවේ නැහැ. CID පාර්ලිමේන්තු ලේකම්ට දන්වයි කියලා දිවයින තොරතුරු වාර්තා කරනවා. ඒ අතර ලංකාදීපය වාර්තා කරනවා ෆීල්ඩ් මාර්ෂල් සරත් සහ ඇමති සරත් හැප්පෙයි කියලා.
සරත් ෆොන්සේකා මහතා සහ සරත් විරසේකර මහතාගේ ගැටුමක් ඊයේ දවසේදීත් පාර්ලිමේන්තුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ඇමති සරත් හැප්පෙති මහජන ආරක්ෂක අමාත්‍ය සරත් විරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහතුරුන් අතර ඇති වූ බහිමර්ධීමක් නිසා මැති සභාවේ උණුසුම් තත්ත්වයක් ගත්තා. ඊයේ මේ දෙදෙනා චෝදනා කරගෙන තිබෙන්නේ යුද හමුදාව සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා කරන ප්‍රකාශ ආමියකේ හිටපු කෙනෙක් හමුදාවේ හිටපු කෙනෙක් විදිහට හමුදාපති කෙනෙක් විදිහට කරන එක තරම් සුදුසු නෑ කියලා සරත් විරසේකර මහතා චෝදනා කළේ. අපි දිනමිනට අවධානය යොමු කරනවා රිෂාඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් පාර්ලිමේන්තුවට ගෙනීම සම්බන්ධයෙන්මයි දිනමිනත් වාර්තා කරන්නේ. රිෂාඩ් පාර්ලිමේන්තු කැඳවන්න එපා. මේ සරත් විරසේකර අමාත්‍යවරයාගේ ඉල්ලීම කැඳවා අයිතිය රකින්න ඒ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකතුමා කරන ඉල්ලීම නීති ගැටලුවක් නෑ. දප්පුලද ලිවේරා මහතා කියනවා නීති ගැටලුවක් නෑ ගෙන එන්න නම් කියලා. ඒ අතර ඊයේ ජනපතිතුමන් මැති සභයට ගියා පාර්ලිමේන්තුවට ගියා. ජනපති මැති සභයට එයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරු 10:05ට පමණ පාර්ලිමේන්තුවට පැමිණියේය. මේ දිනමිනයි ඡායාරූපයක් සහිතව තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතර මැතිවරණ ප්‍රතිසංස්කරණ විශේෂ කාර්යක සභා සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා. ලංකාදීපය මේ ඡන්ද නීති වෙනස් වීම සම්බන්ධයෙන් තමයි ප්‍රධාන ශීර්ෂය ගොඩනගන්නේ. ඡන්ද නීති සංශෝධනයට ලංකාදීපයයි ප්‍රධාන ශීර්ෂය ගොඩනගන්නේ. ආණ්ඩුවේ විපක්ෂයේ 15කට වගකීම් පවරයි. මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත් කරනු ලැබීය. සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම විශේෂ සභාවට ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ මන්ත්‍රීවරු 15 දෙනෙක් පත් කර බව තමයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතර මැති සභයට ආපු ජනපතිතුමන්ගෙන් විපක්ෂ නායකතුමා විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. කායවර්ධනයට දෙන කෝටි 65 ගැන තමයි මේ විශේෂ ඉල්ලීම. මැති සභයට පැමිණි ජනපති විපක්ෂ නායකින් ඉල්ලීමක් රට පුරා කායවර්ධන මධ්‍යස්ථාන පිහිටීමට වැය කරන රුපියල් කෝටි 65න් සහ කෆීරයාන අලුත් වැඩියාවට වැය වන රුපියල් කෝටියක මුදලින් කොවිඩ් රෝගීන්ට අවශ්‍ය උපකරණ මිලට ගන්නා ලෙස ඊයේ සභාගමට පැමිණි ජනපතිතුමන්ගෙන් විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කරද්දී දිනමින පුවත්පත වාර්තා කරන ඒ සම්බන්ධයෙන් මේ ලංකාදීපයේ තොරතුරු අරුණ පුවත්පතේ තොරතුරු වාර්තා කරේ. දිවයින වාර්තා කරනවා ක්‍රීඩා අමාත්‍යවරයා අය සම්බන්ධයෙන් කරන ප්‍රකාශය මේ කායවර්ධන මධ්‍යස්ථාන හදන්න ගන්නේ කොවිඩ් අරමුදලෙන් එහෙම නැත්නම් කොරෝනා අරමුදලෙන් ගත්ත මුදල් නෙවෙයි. ඒවා අයවැයෙන් වෙන් කරපු මුදල් තමයි ඒ ප්‍රතිපාදන තමයි මේ විදිහට යොදවන්නේ කියලා. අපි එහෙමනම් දැන් යන්න ඕනේ කොවිඩ් අරමුදලේ කොච්චරක් ඉතිරි වෙලා තියෙනවද කියලා බලන්න. කොවිඩ් අරමුදලේ ඉතිරිය කෝටි 137ක් කියලා අරුණ තොරතුරු වාර්තා කරනවා. අයවැයෙන් වෙන්වෙච්ච මුදල් වලින් තමයි මේ කායවර්ධන මධ්‍යස්ථාන හදන්න යන්නේ. නිසා කොවිඩ් අරමුදල පිළිබඳව ගැටලුවක් මතුවෙන්නේ නැහැ කියලා තමයි නාමල් රාජපක්ෂ අමාත්‍යතුමන් සඳහන් කරන්නේ. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යතුමන්. අපි මව්බිමට අවධානය යොමු කරනවා. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානත්වය ගන්න අග්‍රාමාත්‍යතුමන්ට හැකියාව ලැබී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ මුලසුන අගමැති මහින්දට නැගී එන ආසියාවට ලෝකය මෙහෙයවීමේ වගකීමක් තිබෙනවා අග්‍රාමාත්‍යතුමන්ට. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එතුමන් ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ මුලසුන හිමි වී තිබෙනවා. ඒ අතර නීති සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිතරම අපිට ඇහෙන හඬ මේ රිෂාඩ් බදුද්දීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාරණේදී පවා රිෂාඩ්ට පාර්ලිමේන්තු වෙන්න පුළුවන්කම තියෙනවා කියන කාරණය CIDට පවා දැනුම් දුන්න මේ හැමතැනදීම නීති කාරණාත් එක්ක ඉදිරියට එන්නේ නීතිපතිතුමන්. එතුමන්ට කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය ලැබී තිබෙන බවට තමයි මව්බිම තොරතුරු වාර්තා කරන්නේ. දප්පුල කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට කියලා. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. ඒ ප්‍රතිඵලත් එක්ක අපි ලංකාවේ කවුද පළවෙනියෝ දෙවෙනියෝ කියලා හැමදෙනෙක්ගේම අවධානය යොමු වෙද්දී ජීව විද්‍යාංශයේ පළවෙනියා ප්‍රවීන්, ගණිතාංශයේ පළවෙනියා ධනරාජ්, උසස් පෙළින් පළමු තැනට ආපු දෙන්නාගේ ඡායාරූප සහිතව තොරතුරු වාර්තා කරන්නේ දිවයින පුවත්පතට. එයත් දිවයින පුවත්පත. හැබැයි උසස් පෙළ කොච්චර ඉහළින් සමත් වුණත් වැඩක් වෙන්නේ නැහැ. සාමාන්‍ය දැනීම කියන එක ෆේල් නම් ආය ඒක ලියන්න වෙනවා. උසස් පෙළ ඉහළින් සමත් වුවත් පොදු පරීක්ෂණයට ලකුණු 30 නැතිනම් නැවතත් පොදු පරීක්ෂණයට පෙනී සිටින්න සිදු වෙනවා. විභාගෙම නෙවෙයි පොදු පරීක්ෂණයට විතරක් පෙනී සිටින්න සිදු වෙනවා කියලා විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. ඒ අතර දිවයින වාර්තා කරනවා දැන් A level පාසුත් නැතුව ඔය මොකුත් නැතුව ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්කම තියනවාද? එහෙම තිබිලා තියෙනවා වගේ කියලා තමයි දැන් මේ පොත දැක්කම හිතෙන්නේ. උසස් පෙළ අසමත් විභාගයට පෙනී නොසිටි දැන් විභාගයට පෙනී ඉන්න බැරි අයටත් කලින් මේ අවස්ථාව තිබිලා තියෙනවා කියන්නේ. උසස් පෙළ අසමත් විභාගයට පෙනී නොසිටි කිසිවකුට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නැහැ. ගැසට්ටුව එයි අවම සුදුසුකම් නැති විදෙස් උපාධිධාරීන්ටත්
වැට බැඳේ කියලා තමයි දිවයින තොරතුරු වාර්තා කරන්නේ. එතකොට දැන් මේ වෙද්දී මේ වෛද්‍ය පාඨමාලා හදාරන දරුවන්ට මොකද වෙන්නේ කියන එක අපිට ගැටලුවක් බවට පත් වෙනවා. මොකද තිබ්බ නීති රීති සංශෝධනය වෙලා තියෙනවා නම් එතකොට මේ නීති රීති සංශෝධනය වෙන්න කලින් මේ විදිහට වෛද්‍ය සභාවේ අනුමැතිය ගත්ත අයට මොකද වෙන්නේ කියන ප්‍රශ්නෙත් අපි විමසා බලන්න සිද්ධ වෙනවා. අපි කාටුන් වලට යනවා. අරුණ පුවත්පතේ හසන්තගේ හුරේරා කාටුනෙන් අපි කාටුන් ආරම්භ කරන්නේ. මේ ලක්ෂ්මන් කිරියල්ල මහත්තයාට හුරේරා හම්බ වෙලා රට බැරි නම් පළාත් විදිහට ලොක්ඩවුන් කරන්න. රට නැතුව පළාත් 9 ලොක්ඩවුන් කරන්න කියලාද ඔබතුමා යෝජනා කරන්නේ කියලා තමයි හුරේරා අහන්නේ. අපි මව්බිමට යනවා මරුසිපාල කාටුනේට MD වීරරත්නගේ කතානායක മന്ത്രിවරුන්ට කියලා සෞඛ්‍ය නීති අකුරටම පිළිපදින්න කියලා ගහගන්නකොටද මේ සෞඛ්‍ය නීති අකුරටම පිළිපදින්න. අපි ලංකාදීප පංකජගේ සරදම් කාටුනේට යනවා. ධම්මික පැණිය ෆේල්ලු. අපි මේක ඔබට කලින් කිව්වා ධම්මික පැණිය ෆේල්ලු. එතකොට පවිත්‍ර සිසිර ඒ දෙන්නත් ෆේල්ද කියලා තමයි අහන්නේ. අද සරදම් කාටුනේ පංකජ රුවින්දගේ අපි දිවයින ෆේස්බුක් කාටුනේ තෝරාගන්නේ මීළඟට. දිවයින ෆේස්බුක් කාටුනේ නිර්මාණය වෙන්නේ මේ විදිහට. අද ජයන්ත වික්‍රමසිංහගේ මම මේ බයේ ඉන්නේ අපේ ගමත් කොවිඩ් වලට හුදකලා කරයි කියලා. බය වෙන්න දෙයක් නැහැ. ලොකුගේ ඉන්නවනේ කියලා තමයි ෆේස්බුක් අද තියෙන්නේ ජයන්ත වික්‍රමසිංහ. අපි අවසානයේ අංජනගේ කාටුන් එක තෝරගන්නවා. දිනමින පුවත්පතේ අංජනගේ කාටුන්. දැන් පහුගිය දවස්වල කොවිඩ් තත්ත්වයත් එක්ක හින්දා පාර්ලිමේන්තු සභාගර්භයේ කටයුතු සිදු වුණේ වෙනදා වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක වෙන හින්දා දොරවල් ටික වහගෙන තමයි කට්ටිය ඇතුලේ කෑවක් ගහගත්තේ, ඇනමරා ගත්තේ, යනකොටා ගත්තේ, ගුටි දී ගත්තේ. මේ හැම එකම පාර්ලිමේන්තුව ඇතුලේ ඉතින් වෙනවනේ. ඇත්ත කතන්දර ඒකනේ. දොරවල් වහගෙන තමයි මෙච්චර කල් වැඩේ ගියේ. හැබැයි දැන් යන්නේ දොරවල් අරගෙන. ඒ කියන්නේ මේ කොවිඩ් තත්ත්වයත් එක්ක කතානායකතුමා උපදෙස් ලබා දීලා තිනවා දොරවල් ඇරලා තමයි තියන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ සභාගර්භයේ වැඩ කටයුතු ක්‍රියාත්මක වෙද්දී. පාර්ලිමේන්තුවේ දැන් විවාද කරන්නේ දොරවල් අරගෙන. අහල පහල ගෙවල් නැති නිසා හොඳයි කියලා තමයි අංජනගේ කාටුන් එක අද නිර්මාණය වෙන්නේ. ගෙවල් තිබ්බනම් ඉතින් අර ගෙවල් වල වෙන රණ්ඩු ඉතින් අල්ලපු ගෙදර කට්ටිය අහන් ඉන්නවා වගේ ළඟපාත ගෙවල් තිබ්බනම් පාර්ලිමේන්තුවේ ළඟපාත අයට අහගෙන ඉන්න තිබ්බා කොහොමද වෙන්නේ කියලා. අපි එහෙනම් අදට දවසේ පත්තර නිමා කරන්න සූදානම් වෙන්නේ. අපි ඔබට ආරාධනා කරනවා මීළඟට අපි කොවිඩ් සම්බන්ධයෙන්ම කතා කරනවා. වෛද්‍ය තුෂානි දාබරේ මහත්මිය සහභාගී වෙනවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මේ කොවිඩ් සම්බන්ධයෙන් සාකච්ඡාව මෙහෙවන්නේ චාමර විජේවික්‍රම. කොරෝනා පිළිබඳව මිත්‍යා මතවාද සහ සමාජ මාධ්‍ය ජාලවල පළවන සමහර කාරණාත් එක්ක අපිට ඇත්ත දැනගන්න අවශ්‍යයි. අපිට ඇත්ත දැනගැනීමේ අයිතියක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි ජාතික රූපවාහිනියේ පැයක කාලයක් වෙන් කරන්නේ මේ කොවිඩ් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින්. ඒ නිසා ඒ රෝගය පිළිබඳව රෝගීන් ආරක්ෂා වන ආකාරය පිළිබඳව ආදී කාරණා දැනගන්න ඊළඟ පැයේ එකතු වෙන්න ආයුබෝවන් සුබ දවසක් සාකච්ඡාව එක්ක අපි හෙට හම්බෙමු. උදේ දවසේ පත්තරත් එක්ක ආයේ ඔබට සුබ දවසක්. ආයුබෝවන්.